අපි වග බලා ගන්නවා. රහතන් වහන්සේලා කියන්නේ හිත දියුණු කරගත්ත අය. ඒත් අපි සාමාන්‍ය මිනිස්සු හාමුදුරුවනේ. පැවිදි නමකට උචිත විදිහට සාසනේ ඉන්න. පුණ්‍යට යමති කියලා නෑනේ. සීල රතනගේ ගමන තමන්ගේ පාඩුවේ යන්න. වියෝදේ නැති තැන වැළපීම නැහැ. දෙරණාභිවන්දනා අද වෙසක් පුර 15ක පොහෝ දිනය. මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනෙහි පනවන ලද පිරිනිවන් මංචකෙහි වැඩවුන් අප තිලෝගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතමින් සඳහන් කරන ලද්දේ ආනන්දය මාගේ පිරිනිවන් පෑමෙන් ඉක්බිතිව ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක් නොමැති ධර්මයක් බවට මේ බුද්ධ ශාසනය පත් නොවන බවයි. උන්වහන්සේ කියන්නේ ඉනික්බිතිව මහා පරිමාණයෙන් ඉක්බිතිවත් ශාස්ත්‍රූ දුරයට පත්වන්නා වූ ශ්‍රී සද්ධර්මය විසින් මේ ලෝ සත නිවාසනහන බවයි. ඉතින් එවන් වූ සද්ධර්මය අන්තර්ගතයයි අප උදක්ම විශ්වාස කරන්නා වූ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට මේ මොහොතේදී සිදු කෙරමින් පවතිනා වූ සුවිසල් කාර්යභාරයක් පිළිබඳවත් ඒ පිළිබඳව සමාජයේ ඇති වී තිබෙනා වූ ඇතැම් මතවාදයන් පිළිබඳවත් අද වෙසක් පුන් පොහෝ දිනේදී සාකච්ඡා කරන්නට අප මේ සංගායනා වැඩසටහන වෙන් කරන්නට කල්පනා කළා. ඒ සඳහා ප්‍රාමාණික දැනුමකින් යුතු මහා සංඝරත්නය මේ මැදිරියට වඩමවාගෙන ඒ පිළිබඳව සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට අප සූදානම්. අපි මුලින්ම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අස්ගිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ අප පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස අපේ නායක මාහිමිපාණන් වහන්සේ අප දෙපා නැමැති පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොත්මලේ කුමාර කස්සප අපේ ස්වාමින් වහන්සේ අපි දෙපා නැමැති පිළිගන්නවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි මුලින්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි අපේ වංශ කතාවලත් සඳහන් වන අන්දමින් දෙවියන් කෙරෙහි පවරා තිබෙන්නා වූ මේ ශාසනීය ධර්මය ආරක්ෂා කිරීමේ කටයුත්ත මේ 225ක් වූ මිනිසුන්ගෙන් සම්මත කරගන්නා වූ පනතකින් කරන්නට යන්නේ ඇයි ත්‍රිපිටකය ආරක්ෂා කරන්නට පනත් කෙටුම්පතක් අවශ්‍යයිද කියන එක ගැන. සංඝ මහත්මයා බොහොම පිං අපේ සාකච්ඡා මණ්ඩපයේට වැඩම අවදාළ ගරුතර ස්වාමීන් වහන්සේ කාරුණික පින්වතුනි. අද වෙසක් පුර 15ක් පොහොය දවසේ විශේෂයෙන්ම මේ යුගයේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන යුගයේ තවත් ප්‍රතිපත්ති පූජාවකට අවස්ථාවක් සැලසීමක් මේ වෙන්නේ. ඒ තමයි සම්මා දිට්ඨිය වඩා වර්ධනය කර ගැනීම සඳහා වූ උපකාරවත් වන ධර්ම සාකච්ඡාවකටයි අපේ පින්වත් පිරිස මේ සහභාගී වෙන්නේ. ඒ නිසා මේ කුසල ක්‍රියාවක්
අපේ පින්වතුන් වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කරන තවත් වැදගත් පින්කමක් හැටියට සලකන්න පුළුවනි. ඉතින් සංඝ මහත්මයා අහපු ප්‍රශ්නය ත්‍රිපිටක සංරක්ෂණය සඳහා මෙවන් පනත් සම්මත කරගන්නේ ඇයිද කියන කාරණාව. මුලින්ම කියන්න ඕන මේ අමුතු දෙයක් නෙවෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් අපට පවරා තිබෙන වගකීමක් ඉටු කිරීම. ඒ වගකීම ඉටු කිරීමේදී අපට ඒ අවස්ථානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග දැන් මේ යුගයේ වැඩි දෙනෙක් කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනනේ. අපි කවුරුත් ලොකු භීතියකින් ඇත්ත වශයෙන්ම පසු වෙනවා. අවබෝධයෙන් ඉන්න කෙනාට භීතියක් ඇති වෙන්නේ නැහැ. නමුත් අනවබෝධය නිසා භීතිය ඇති වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ කොරෝනා වෛරස මේ යුගයේ බරපතල වෛරස් පැතිරෙන යුගයක්. කොරෝනා වෛරසයේ පැතිරීම පිළිබඳව තමයි හුඟක් දෙනා කතා කරන්නේ. නමුත් දෘශ්‍යමාන නොවන අදෘශ්‍යමාන මහා පරිමාණ වෛරස් ප්‍රචාරණයක් සිදු වෙනවා. ඒ තමයි බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මයට බලපාන වෛරස්. අපේ ආධ්‍යාත්මයට බලපාන ආධ්‍යාත්මය ලෙඩ කරන අපේ ආධ්‍යාත්මික ජීවිතය විනාශ කරන වෛරස් මහා රාශියක් මේ යුගයේ පැතිරීමෙන් පවතිනවා. මෙන්න මේ ගැන අවධානය යොමු කිරීමයි අද මේ සාකච්ඡාවේ අරමුණ. ඒ වෛරස ඇත්තෙන්ම විග්‍රහ කළොත් එහෙම කොරෝනා වෛරසයට වඩා බරපතලයි. මෙන්න මේ කාරණේදී අපි බොහොම දැඩිව අදහසක් ඇති කරගන්න ඕන. සත්‍යයේ තේරුම් අරගෙන සම්මා දිට්ඨියට පැමිණ කල යුතු දේ තේරුම් අරගෙන ඒ වෙනුවෙන් අපවීම කැපවීම අවශ්‍යයි. සංඝ මහත්මයා මා මුලින්ම කිව්වා මේක අපේ යුතුයකම. ඒ යුතුයකම අපට මතක් වෙන්නේ මෙහෙමයි. මජ්ක්‍ධිම නිකායේ මඛාදේව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නියමයක් කරනවා. මා කෝ භික්ඛවේ මම සාසනන්තර දානේ අන්තිම පුරිසා අහුවත්ත. මහණෙනි මාගේ මේ ශාසනයේ යම් අවස්ථාවක පිරිහීමටපත් වෙනවා, අන්තරද්ධාන භාවයටපත් වෙනවා, මේ විනාශමුඛයටපත් වෙනවා. ඒ අවස්ථාවේ සාක්ෂිකාරයෝ වෙන්න එපා. ඒ අවස්ථාවට ඉඩ දෙන්න එපා කියන එකයි. ඒ කියන්නේ අපේ ජීවිත කාලය තුල එවන් අභියෝගයක් තියෙනවා නම් අපි ඒකට මුහුණ දීලා ඒ ශාසන විනාශය වළක්වන්නම ඕන. අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා, අපේ පූර්වාචාර්යයන් වහන්සේලා, සංඝ පිතෘන් වහන්සේලා අවුරුදු 2500කට වැඩි කාලයක් ඒ යුතුයකම ඉටු කරගෙන ආවා. මෙන්න අපේ අවස්ථාව. මෙන්න අපේ වාරය. ඉතින් ඒ නිසා මේ අපේ වාරය ඉටු කිරීම ඉතින් ඒ ඉටු කිරීමේදී විවිධ අංශවල ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ඉතාමත් කෙටියෙන් කියනවා නම් මෙවන් පනත් මගින් බුද්ධ ශාසනය ආරක්ෂා කරලීම අදට පෙනෙන අදට පේනවා වගේ අලුත් දෙයක් නෙවෙයි. මේක ඉතිහාසයේ පුරා සිදු වුණු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සම්මා සම්බුද්ධ ධර්මය ආරක්ෂා කෙරුණේ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ දාසනයෙහි යෙදීම මගින් තමයි. නමුත් මේ උත්තරීතර ජීවන රටාව ජීවන මාර්ගය ආරක්ෂා කරන්න රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යමයි. ඒක දිගටම තිබුණා. අතීතයේ අපි පැහැදිලිවම දන්නවනේ අපේ පළවෙනි ධර්ම සංගායන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ 3 මාසයක් ගත වෙන තැන ධර්ම සංගායනා පටන් ගත්තේ මේ විරෝධාකල්ප මැඩපවත්තන්න. ඇත්තෙන්ම මේ වෙලාවේ පූර්ව රාජ්‍ය ගෞරවය ඇතුව ඒ කෙරුණේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඒක කෙරුණා. ඉතින් දිගින් දිගටම රාජ්‍ය අනුග්‍රහය තමයි තිබුණේ. ඉතින් එහෙම අපි මේක දිගින් දිගට සාකච්ඡා කරමු වෙලාවේ හැටියට. රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. මෙවන් පනත් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීම. ත්‍රිපිටකය ආරක්ෂා කරනවා කියන්නේ සම්මා සම්බුද්ධ ධර්මයේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම. මේ උතුම් වූ ජීවන රටාව මේ බෞද්ධ ජීවන ක්‍රමය ආරක්ෂා කිරීම මෙවන් පනත් අත්‍යවශ්‍යයි. මෙය කුසල ක්‍රියාවක්. දැන් මේ පනත් කෙටුම්පත පිළිබඳව කතාව ආරම්භ වන්නේම ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් එක්ක. දැන් ජාතික උරුමයකින් නවතින්නේ නැතුව ලෝක උරුමයක් බවට මේ පත් කරන්නට සූදානමක් තියෙනවායි කියලා ඒ අවස්ථාවේදී රාජ්‍ය නායකත්වයේ දරූ උදවියාතින් කියවුණු ප්‍රකාශ වුණු කාරණයක්. දැන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ එහෙම වුණොත් අපිට යුනිසෙෆ් ආයතනයේ අවසරයෙන් තමයි ත්‍රිපිටකය පිළිබඳව තීන්දුව తీරන ගන්නට වෙන්නේ. බොදුනුවන් නොවන සමහර විට සුද්දන්ගෙන්
අහලාද අපි ත්‍රිපිටකය ගැන ඉස්සරහට තීරණ ගන්න? මහා සංඝරත්නයේ අවසරයි. අපේ සංඝ මහත්මයා අද මේ ඊටාම කාලෝචිත මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරන මේ කාරණේදී ඊටාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කළ යුතුයි කියලා මතවාදයක් පහුගිය කාලය තුල රටේ නිර්මාණය වුණා. ඒ වගේම ඇතැම් අය මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතින් ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න යම් ප්‍රයත්නයක යෙදෙනවද කියලත් යම් අය තුල සැක සංකා මතුවලා තියෙනවා. අපි හඳුනා ගන්න ඕනේ ලංකාවේ අපි මේ ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කරන පිළිපදින ලෞතර බුදුරජාණන් වහන්සේ 45 වසක් දේශනා කළ නිර්මල ධර්මයේ තමයි ප්‍රථම දෙවන තුන්වන කියන සංගායනාවලින් සංගායනාවන්ට භාජනය වෙලා එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරලා අපේ රටට හඳුන්වලා දුන්නේ. අපේ මහා විහාරීය භික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටකාගත ධර්මය උන්වහන්සේලා දිවි දෙවැනි කොට ආරක්ෂා කළා. ඒක අපේ ඉතිහාසයේ ඉතාම හොඳට පැහැදිලි වෙනවා. එක එක භානක પરම්පරා මගින් දැන් අපේ මූලාශ්‍රවල සඳහන් වෙන හැටියට දීඝ භානක, මජ්ක්‍ධිම භානක, සංයුක්ත භානක මේ ආදී භානක પરම්පරා මගින් මේ ධර්මයේ රැකගෙන ආවේ. ඒ වගේම අපි දන්නවා බැමිණිතියා සාගතේ වැනි විවිධ උපද්‍රව වේලාවන් වල ඒ වගේම වෙනත් පරසතුරු වදුරුවලදී උන්වහන්සේලා දිවි දෙවැනි කොට මේ නිර්මල දහම ආරක්ෂා කරගන්න කැප වුණා. ඒ වගේම වලගම්බා රාජසමයේදී එක්තරා විදිහකට මේ පුද්ගල අවිනිශ්චිත භාවයත් ඒ වගේම දුර්මත වලින් මොකද අභයගිරි ආදී විවිධ නිකායික සහ මතවාදී ආයතන බිහි වෙනකොට මේ නිර්මල දහම ආරක්ෂා කර ගැනීමේ පරම අභිලාෂයෙන් තමයි එදා වැඩ හිටිය ඒ මහතෙරුන් වහන්සේලා මාතලේ අලුලෙන රැස් වෙලා මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ. එතෙන් සිට මහා යතිවර પરම්පරාවකින් රැකගත්ත නිර්මල දහම නැත්තම් තමයි මේ ත්‍රිපිටකය කියලා අපි කියන්නේ. ත්‍රිපිටකාගත ධර්මය. මේ හා සම්බන්ධ අටුවා ටීකා ආදී මේ සියලු ආනුසංගික ධර්ම කොටාසයන් උන්වහන්සේලා පරම උරුමයක් හැටියට රැකගත්තා. ඒ නිසා මේක මේ රටේ ජාතික උරුමයක්. මේ ත්‍රිපිටකය අපේ රටේ අපි විසින් රැකගත්ත අපේ යතිවර પરම්පරාවක් විසින් ආරක්ෂා කරගත්ත උරුමය. ඔබතුමා මතු කළා වාගේ මේක ලෝක උරුමයක් බවට පත් කරන්න ගියාම මේ ලෝක උරුමය බවට ප්‍රකාශයට පත් කරන්නේ කවුද? මේ ලෝක උරුමයක් බවට පත් කරන්න අපි වෙනත් පාර්ශවයකට මේකේ බලය පැවරීම තුළ යම් අවස්ථාවන් වල මේ ත්‍රිපිටකයේ අපට යම් මුද්‍රණය කිරීම, ප්‍රකාශන කිරීම මේ ආදී සියලු කාර්යයන්හිදී අපිට ඔවුන්ගේ අනුමැතියට යටත් වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා අපේ රටේ මේ වෙනකොටත් විවිධ ප්‍රදේශවල පෞරාණික සිද්ධස්ථාන ඒ වගේම අපේ පෞරාණික සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ලෝක උරුමයන් බවට පත් කරලා තියෙනවා. දැන් මේ ස්ථානවලදී අපට ඔවුන්ගේ යම් නීති රීති සහ අනපනත් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේවා අපේ රටේ සම්පත්, අපේ උරුමය. නමුත් අපි ඔවුන්ගේ මේ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන්න අපිට දැන් ත්‍රිපිටකය එහෙම විය යුතු නැහැ. ඒක මේ රටේ අප විසින් රැකලා මේ ලාංකීය යතිවර પરම්පරාවක් විසින් ආරක්ෂා කරලා ලෝක උරුමයක් බවට පත් කරපු දෙයක්. ලෝකයට දායාද කරපු දෙයක්. ඒ නිසා අප විසින් ආරක්ෂා කරගත්ත අපේ නිර්මල දහම මේ ත්‍රිපිටකාගත ධර්මය ඒක අපේ උරුමයක් හැටියට තිබිය යුතුයි. ඒක ලෝක උරුමයක් කරන්නට මම හිතන්නේ යාම කිසිසේත් උචිත දෙයක් නොවේ. මේ පනතෙන් එහෙම උත්සාහයකුත් නැහැ කියලාද වහන්සේ කියන්නේ? ඇත්තෙන්ම නෑ. මේ පනත තුල සිද්ධ වෙන්නේ අපේ සෝබිත නායක හාමුදුරුවෝ මතු කළා වගේ මේ යම් මිත්‍යා දෘෂ්ටික බලවේග අද විතරක් නෙමෙයි ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වල යම් උත්සාහයවල යෙදিলা තියෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ වුණත් ඉතිහාසය ගත්තාම රාජ්‍ය අනුග්‍රහය තුල තමයි මේ ධර්මයේ ලෞකික ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම සැපයලා තියෙනවා. ඒ තුල ආරක්ෂා කරගත්ත මේ ධර්මය තවදුරටත් පවත්වාගෙන යන්න ආරක්ෂා කරගන්න දරන ප්‍රයත්නයක් මිසක මේක කිසිසේත්වත් මේ පනතක් තුලින් මේකෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මයේ විශ්වීය අයිතියක් බව
උන්වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මයේ මුළු විශ්වයටම අයිති බවට වාදයක් නැහැ, හබ කිරීමක් නැහැ. නමුත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වලගම්බා රජු දවස අපේ හාමුදුරුවෝ හෙළ ස්වාමින් වහන්සේලා ඉන්දියාවේ හාමුදුරුවෝවත් වෙන කවුරුවත් ඒක කළේ නැහැ. මේක අපේ දෙයක්. ඉතින් මේක ජාතික උරුමයක් කරලා සියලුම ජාතීන්ට හැම කෙනාටම අයිති දෙයක් කරන එක මේ ජාතියට එරෙහි කුමන්ත්‍රණයක් කියලා හිතන්න බැරිද? අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි මේ ප්‍රශ්නය ඔබතුමා නගන්නේ හුදෙක් මේක ඔබතුමාගේම ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේ කාලවකවානුවේ ත්‍රිපිටක සංරක්ෂණ පනත එළියට එනවයි කියලා දැනගත්තු යම් පිරිස් ධර්ම විකෘති කරන කණ්ඩායම් වැරදි මතවාද රාශියක් සමාජගත කරමින් ඉන්නවා. මම දැකපු එකක් තමයි ඉබඳු උදවිය කියන එකක් මේක මේ ජාතික උරුමයක් කිරීම හරහා මේක මේ රටේ ඉන්න අනිත් සියලු ජාතීන්ටම මේක අයිති කරවලා තියෙනවායි කියලා. ඇත්තටම ත්‍රිපිටකය කියන්නේ මේ අස්පර්ශනීය උරුමයක්නේ. මේක ස්පර්ශ කරන්න පුළුවන් ත්‍රිපිටකයේ පොත් අතින් අල්ලන්න පුළුවන්. හැබැයි උනාට මේක දැනුම් පද්ධතියක්. එතකොට මේ දැනුම් පද්ධතියේ උරුමය ආරක්ෂා කරගෙන ආවේ අපේ රටේ ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා කියන බව ඇත්ත. හැබැයි බුරුමයයත් ආරක්ෂා කළා. තායිලන්තයත් ආරක්ෂා කළා. චට්ට සංගායනාව වෙලාවේදී අපේ හාමුදුරුවෝ ඔක්කොම මේවා සංගායනා කරලා ඒ රටවල් වල මේ ත්‍රිපිටකය නිවැරදිව ස්ථාපනය කරලා තියෙනවා. ඒ අනුව තමයි අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සකස් වෙන්නේ. ඒ අනුව මෙය පාලි භාෂාවෙන් සුරක්ෂිත කරගෙන ආපු ඒ ඓතිහාසික පරපුර මහා සංඝරත්නය උන්වහන්සේලා අදටත් මේ ආරක්ෂා කරගෙන යනවා. මේක ජාතික උරුමයක් බවට පත් කළේ මේක මේ කාටවත් අයිතිය බෙදලා දෙන්න නෙමෙයි. මේක රටේ ජාතික වස්තුවක් හැටියට රකින්න ඕන කියන අර නවවෙනි වගන්තියේ ව්‍යවස්ථාවේ ඒ තියෙන රජයේ වගකීමත් නොහල හැකි වගකීම පිළිබඳව තියෙන සනිටුවනක් හැටියටයි. නිසා මේක එක්කෙනාට බෙදා දෙනවා කියන කතන්දරයක් නැහැ. අනිත් එක තමයි මොකද්ද මේ ජාතිවාදී ලෙස මේක දෙමළ මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ට මේක අයිති වෙනවයි කියලා හිතලා එහෙම කල්පනා කරන එකම මහා පටු මිනිස්සුන්ගේ චින්තනයක්නේ. අත් වශයෙන්ම ගත්තොත් එහෙම අපේ පැරණි යතිවරුන් ගත්තොත් ද්‍රවිඩ හාමුදුරුවෝ රාශියක් වැඩ ඉඳලා තියෙනවා. ද්‍රවිඩ හාමුදුරුවෝ රාශියක් වැඩ ඉඳලා තියෙනවා. ඉන්දියාවෙත් එහෙමයි. ඔය බුද්ධ වේඩු කියන ප්‍රදේශයේම ගත්තොත් එහෙම අපේ නායකහරු සඳහන් කරයි ඒ ප්‍රදේශයේම බෞද්ධ ප්‍රදේශ. ඒ නිසා මේ සිංහල බෞද්ධ කියන එක තියෙන්නේ මේ අපේ ලංකාව ඇතුළේ විතරයි. තායිලන්තයට ගියන් පස්සේ සිංහල බෞද්ධ කොයි? බුරුමේට ගියන් පස්සේ සිංහල බෞද්ධ කොයි? ඒ නිසා අපිට අවශ්‍ය සිංහල බෞද්ධකම ලංකාව ඇතුලේ සුරක්ෂිත කරගන්නවා වගේම බුදුදහම සුරක්ෂිත කරගැනීමයි මෙතන තියෙන්නේ. බුදුදහමට තියෙන අභියෝගයයි අපි තේරුම් ගත යුත්තේ. ඒ නිසා ධර්මයේ වරදවා අර්ථකථනය කරන ඒ වගේම තථාගත දේශනාවේ අභිප්‍රේතාර්ථයන් ඉක්මවා ඊට වෙනස්ව ඔවුනොවුන්ගේ පෞද්ගලික මතවාදයන් ඉදිරිපත් කිරීම සහ ධර්මයට තියෙන නිශ්චිත ධර්මාර්ථ විකෘති කිරීම වැළැක්වීම සඳහා තමයි මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත ඇති කරලා සම්මත කරගන්න කටයුතු කරලා තියෙන්නේ. එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ නායකහරුව සඳහන් කළා වගේම මේ තුලින් ලෝක උරුමයක් බවට ත්‍රිපිටකය පත් කරන්න යමෙක් උත්සාහ දරනවා නම් ඒක සම්පූර්ණයෙන් වළකිනවා. ඒක වළකින්නේ කොමක් නිසාද? මෙය ලංකාවේ රජයේ මගින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතක් යටතේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයකට පවරලා ඒ මණ්ඩලය විසින් මෙය ශ්‍රී ලාංකීය උරුමයක් හැටියට සුරක්ෂිත කරගන්නවා. දැන් මණ්ඩලය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. ඊට පෙර ආතුව තරහ අවසර අපේ නායක හඳුරන්නේ. දැන් මුලින් ත්‍රිපිටකය නිර්මාණය වුණාට පස්සේ මේ වගේ පනතක් එදා රජදරුවෝ ගෙනාවනම් මේ වගේ නීතියක් ගෙනාවනම් අටුවා ටීකා ටිප්පණි පවා බිහිනවන්නට තිබ්බනේ. පැහැදිලිවම නැහැ. දැන් මෙතනදී අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන්නේ මොනවද? ත්‍රිපිටකයනේ. මේ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය කියන්නේ අපි දන්නවා දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක කියන නිකාය පංචකය. මේ නිකාය පංචකයේ දීඝප්පමාන සුත්තංකිත වරස්ස දීඝ නිකාය කියලා සූත්‍ර තියෙනවා 34ක්. චතුත්තිංසේව සුත්තන්තා තිවග්ගෝ යස්ස සංඝහෝ ඒස දීඝ නිකායෝති පඨමෝ අනුලෝමිකෝ සූත්‍ර 34ක සංග්‍රහය. මජ්ක්‍ධිම නිකාය කියන්නේ සූත්‍ර 152ක් තියෙනවා.
ඒ සූත්‍ර 152කින් ඒ කියන්නේ මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියන මේ පණ්ණාසක තුනෙහි අන්තර්ගත ඒ සූත්‍ර දියඩ්ඩ සත සුත්තන්තා ද්වේච සුත්තානි යත්තසෝ නිකායෝ මජ්ක්‍ධිම පංච දසවග්ග පරිග්‍රහෝ කියලා මේ මජ්ක්‍ධිම නිකාය. සංයුත්ත නිකාය කියලා කියන්නේ සූත්‍ර 7762කින් සමන්විත කොටස සත්ත සහස්සානි සත්ත සුත්ත සතානිච ද්වේසට්ඨිචේව සුත්තන්තා උත්තා සංයුත්ත සංග්‍රහෝ කියලා තියෙන සංයුත්ත නිකාය. අංගුත්තර නිකාය කියලා කියන්නේ සූත්‍ර 9557කින් සමන්විත කොටස. නවසුත්ත සහස්සානි පංචසුත්ත සතානිච සත්ත පඤ්ඤාස සුත්තානි උත්තා අංගුත්තරයයි. ඊට පස්සේ ඊතුරු සියලුම ඒවා ග්‍රන්ථ 15ක් හැටියට කුද්දක නිකායේ තියෙනවා. එතකොට මේවා නිශ්චිතව නිගමනය කරලා තීරණය කරලා සංගායනාකාරක භික්ෂුන් වහන්සේලා හරි විදියට පෙළගස්සලා ක්‍රමානුකූලව අර අපේ නාරම්පනාවේ නායක හඳුර සඳහන් කරපු විදිහට වාචෝද්ගත සම්ප්‍රදායක් ඇතුළත පවත්වාගෙන ආවා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවේ අන්තර්ගත වෙනවා අර්ථකථනයක්. ඒක පැහැදිලිවම තියෙන්නේ සම්මා සම්බුද්දේනේව තින්නම් පිටකාණං අත්තවන්නනා කමෝපි භාසිතෝති දට්ඨබ්බෝ. බුදුහාමුදුරුවෝ තුන් පිටකයටම අර්ථකථනත් කරලා තියෙනවා. භගවතා තත්ත පවත්තිත පකින්නක දේශනා ඒවහි අට්ඨකතා. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ තැන්වල දක්වන ලද විසරුණු දේශනා එහෙමත් නැත්නම් සවිස්තර දේශනාවලට තමයි අට්ඨකතා කියලා කියන්නේ. එතකොට මේ අට්ඨකතා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පංචහියා සංගීතා වසීසතෙහි භික්ෂුන් වහන්සේලා 500 නමක් විසින් සංගායනා කළා. ඒ ප්‍රථම සංගායනාවේ. ඊට පස්සේ දෙවෙනි තෙවෙනි සංගායනාවේදී සංගායනා කරලා සීහල දීපම්පන ආබතාත වසිනා මහා මහින්දේන ඨපිතා සීහල බාසාය දීපවාසීන මත්තාය. ලංකාවට ආපු මිහිඳු මහරහතන් වහන්සේ දීපවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා මේක සිංහල භාෂාවෙන් තිබ්බා. ඒකම තමයි බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ, ධම්මපාලාචාර්යයන් වහන්සේ, බුද්ධදත්තාචාර්යයන් වහන්සේ, උපසේනාචාර්යයන් වහන්සේ ආදී හාමුදුරුවෝ නැවත පාලියට පරිවර්තනය කරන්නේ. නිසා පැහැදිලිවම සංඝ මහත්මයා මේ ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අර්ථකථන සම්ප්‍රදාය කියන එක ඉතාම ඓතිහාසික සම්ප්‍රදායක් හැටියට පැවතුණා. ඒ නිසා ත්‍රිපිටකයට එහෙමත් නැත්නම් මෙහි අර්ථකථනයට යම් යම් වෙනස් ආකාරයේ බහාලීම් කරන්නට, වෙනස් ආකාරයේ නව ප්‍රවේශයන් ඇතිකරන්න කිසිම හැකියාවක් නැහැ. මොකද අපි ඓතිහාසිකවම මේ මහා සංඝරත්නය මේ කටයුත්ත කළා. එදත් මේ වගේ අනපනක් තිබ්බා. ඔබතුමාට මතක ඇති 60000ක් විභජ්‍යවාදී නොවන 60000ක් විවිධ වැරදි මතවාද ප්‍රකාශ කරපු අය එදා ධර්මාශෝක රජුරෝ සසුනෙන් බැහැර කළා. තුන්වෙනි සංගායනාව වෙලාවේදී. ඒ වගේම තමයි ලංකාවේදී මතක ඇති ඔය යම් යම් භික්ෂුන් වහන්සේලා කරපු යම් වැරදි නිසා හන ගහලා රටින් පිටත් කර ඕහාරක තිස්ස රජුරන්ගේ කාලේදී හන ගහලා පිටත් කරුවා. බුදුරජාණන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටිය ශ්‍රාවකයෙක් උන්වහන්සේගේ නම සාති. සාති හාමුදුරුවෝ විඥානයේ ආත්මයයි කියලා දේශනා කරද්දී බුදුහාර මෝග පුරුෂ මෝඩයා කියලා. මෝග පුරුෂ මෝඩයා. එහෙමත් තහිස් පුද්ගලයා කියලා ඔහුව ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙත් ඊට පස්සේ ධර්මයේ විකෘති ලෙස යම් යම් අර්ථකථනයන් කරන්න හදපු වෙලාවේදී අපිට මතකයි මේකට හොඳම තැන තමයි අජාසත් රජුරුව ළඟට යනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිස. රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න. මොකටද සංගායනාව කරන්නේ? කියනවා පුරේ අදම්මෝ දිප්පති ධම්මෝ පටිබාහියති. ධර්මය යටපත් වෙලා අධර්මයේ මතුවෙන්න කලින් අපි මේක සකස් කරගන්න ඕනේ කියලා ක්‍රමානුකූලව. ඒ නිසා ඒ සකස් කිරීම අදටත් වළංගුයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ පනත් කෙටුම්පත මගේ අතේ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදීවත් උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයෙක් පත් කරන්නේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් උන්වහන්සේටවත් කියන්නේ මේ ධර්මයේ පිළිබඳව කළමනාකරණය කරන්න කියලා. නමුත් මේ පනත් කෙටුම්පතේ මණ්ඩලයක් 15 දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් පත් කරන. අපේ ස්වාමීන් වහන්සේ ඇයි එහෙම එකක් කරන්න ඕනේද? මොකටද? තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ගෞරවනීය නායක මහින්පණන් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තෙන්ම සංඝ මහත්මයා දැන් පළවෙනිම දේ තමයි දැන් මණ්ඩලයක් කියන එක මෙතනදී මේ 15 දෙනෙක් කියන පිළිතුර සමාජය තුළ අපි දැක්ක විවිධ තැන්වල කතා බහ වෙන කාරණාවක් 15 දෙනෙකුගේ මණ්ඩලයක් කියන එක කොහොම ලබාගත් උත්තරයක්ද කියන එක අපි දන්නේ නැහැ. මේකට මේ භික්ෂුන් වහන්සේලා 35 නමක් පමණ හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වෙන පනතක් තමයි මේක. එතකොට ඒක සංඝයාගේ තීරණයක් හැටියට තමයි යම්කිසි ධර්ම විනිශ්චයක් ඇතුළත් වෙන්නේ. ඒක ථේරවාද සම්ප්‍රදායට අනුකූල ලෙස අර්ථ විවරණය කරනු ලබන තීරණයක් තමයි මේකට ඇතුළත් වෙන්නේ.
එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මොකද්ද මේ මණ්ඩලයක් මගින්ද මේ ධර්මය විශ්ලේෂණය කරන්නේ මණ්ඩලයේද කාරණාවක් සම්බන්ධව විනිශ්චය කරන්න කියලා. ඊට පස්සේම අපේ නායක මාහිමිපාණන් වහන්සේලා බොහොම පැහැදිලිව දැක්කුවා අපේ ආපු සම්ප්‍රදාය මොකක්ද කියන එක ධර්ම විනය සම්බන්ධයෙන් අපි අරගෙන ආපු මෙතෙක් පැවතුණු සම්ප්‍රදාය මොකක්ද කියන එක. ඒ නිසා මේ මණ්ඩලයක් මගින් සිද්ධ කරන්නේ ධර්මයට අර්ථ විවරණ ලබා දීමක් හෝ ධර්මය අලුතෙන් අර්ථකථනය කිරීමක් නෙමෙයි. මණ්ඩලයක් මගින් මෙතනදී සිද්ධ කරන්නේ ධර්මය සම්බන්ධයෙන් විවිධ මතවාද ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගුණ අවස්ථාවවලදී ඒ ප්‍රශ්නය තේරවාද සම්ප්‍රදායත් එක්ක සංසන්දනය කරලා මේක තේරවාද සම්ප්‍රදායට අනුකූලද අනනුකූලද තේරවාද සම්ප්‍රදායට විරුද්ධද නැද්ද කියන අදහස ප්‍රකාශ කිරීම පමණයි. ඒකට ඒක මණ්ඩලයේ හුදු පුද්ගලික අදහස් දැක්වීමක් නෙමෙයි එතනදි සිද්ධ කරන්නේ. මණ්ඩලයේ විසින් අපිට ආපු ත්‍රිපිටකය අටකතා කියන මේ ක්‍රමවේදයන් අනුව යම් ධර්ම මතයක් විශ්ලේෂණය කරලා දෙනවා. එතකොට ඒ නිගමනය සපයන්නේ උන්වහන්සේලාගේ පුද්ගලික මතවාදයන්ට අනුව නෙමෙයි. මම දැක්ක එක තැනක සඳහනක් කරලා තිබුණා. දැන් මේ මණ්ඩලෙන් කියනවා නම් පාණාතිපාතාව කියන එක පව් සිද්ධ වෙන්නේ නැහැ සතුන් මැරුවොත් කියලා. දැන් අනිත් ශ්‍රාවකයන් පිළිගන්නට ඕනේද කියලා. දැන් ඒ විදිහේ බලාධිකාරයකින් අනිත් අයගේ චින්තනය සීමා කිරීමක් නෙමෙයි මේ මණ්ඩලයෙන් සිද්ධ කරන්නේ. මෙතුවක් කාලයට නිර්මලව ආපු ධර්මයේ තේරවාද ත්‍රිපිටකයේ අටකතා ටීකා සම්ප්‍රදායන් ඔස්සේ ඒක ඒ විදිහටම ඉදිරියට පවත්වා ගැනීමේ වගකීම ඒ ಭಾರತූර කාර්යය තමයි මේ මණ්ඩලය මගින් දරන්නේ. ඉතින් මණ්ඩලය විශ්ලේෂණය කරන්නේ නැහැ අලුතෙන් දේවල් පනවන්නේ නැහැ. මේ තියෙන ධර්ම විනය අපේ සම්ප්‍රදාය ඒ විදිහටම ඉදිරියට රැකගෙන යාම විතරයි කරන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් පළවෙනිම දේ මේක 15 දෙනෙක්ගෙන් යුක්ත මණ්ඩලයක් නෙමෙයි. ඊළඟ කාරණාව තමයි මේ මණ්ඩලය කිසිම අවස්ථාවක ස්වාධීන තීන්දුව తీරන ලබා දෙන්නේ තේරවාද සම්ප්‍රදායෙන් පරිබාහිර වන තීන්දුව తీරන ලබා දෙන්නේ ලබා දෙන්නේ තේරවාද සම්ප්‍රදාය ඇතුළත ධර්ම විශ්ලේෂණය කරන ආකාරයන්ගෙන් විතරයි මේකේ මණ්ඩලයේ නිර්දේශ සැපයීම සිද්ධ කරන්නේ. අපි තවදුරටත් මේ පනත් කෙටුම්පත සහ ඒ ඔස්සේ මේ වන විට සමාජයේ නිර්මාණය වී තිබෙන කතිකාවත පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමගින් අපි කෙටි විරාමයකින් නික්මිතව හමු. ප්‍රධාන අනුග්‍රහය උකු ගතයෙන් වැඩි මොල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උපරිම රස විඳ ගන්න. නිවසට සීමා වූ වෙසක්වත් පිළිවෙත්. පලාගිය කොවිඩ් ආසාදිතින් සොයා මෙහෙයු. වෙරළට ගොඩගසන නැවේ සුන්බුන්. කලකට පසු ඉන්දියාවට අස්වැසිල්ලා. වචනයට සීමා වූ ෆියර්ලස් ක්‍රිකට්. අද දෙරන දහවල් 12:30ට. උකු ගතයෙන් වැඩි මොල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න. උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි. හිතේ තුඟිනි නිවන බල ඇති හුදී ජන හද බැතිකේ නදින් ලොව නිදුක් වේවා. බුදු හිමි මතකය අමතක වී යන කාලය එළඹී වෙසක් පැදිපොද අද රාත්‍රී 10:30ට දෙරණින්. මේ වැව් කරපු මිනිස්සුන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා මාමේ. අපේ මිනිස්සු හැමදාමත් අනුන් ගැන හිතලා තියෙනවා. ඉදිරි පරම්පරාවටත් අපි ඒ තීරගෙන යමු. මේතා කාලයක් ඔබ රාගසිතකින් අන්‍ය පුරුෂයෙක් දිහා ඇස් කොනකින්වත් බලානේ. ඔබත් ඒ වගේ කෝවලන්. සුදු සුදු දෙතුල මදු පූජාවමා ශංකරය ස්කාන්ත රංගනයක ඊති අවනීතිය කළ ධර්මය අධර්මය කළ නුවන් රජෙක්ද? මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා ආකර්ෂණය පත්තිනි හෙට දහවල් 1ට.
ඉස්සර තිබුණ උරිහ සමාරුවට මෙහෙම වැඩ කරන එක හිතන්නවත් බෑ. රාජපුර හන්දි පෙළ ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටි සහ නාරකට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. ඔන් එල්ලුම් ගහේ මකුළු දැල් කඩනවා. කකත්සියගේ වෙන්නේ ඔබලා දෙන තනියම මරණානුස්සති භාවනාවේ යෙදෙනවා නම් කවුරුවත් මායයට බය වන්නේ නැහැ. ජීවිතේ ගොඩනගා ගන්නට ලොකු මොනවත් තිබුණා. සසලවිල ප්‍රධාන අනුග්‍රහය ඖෂධීය නිලිසාරයට ඖෂධීය කුරුඳුසාරයේද මුසුව නිරෝගී ලොවකට ලිල්ලි කෝලා 25 වසරක අභිමානයෙන් සුවඳ රසකින් අපේම බොදු ගුණ සුවඳ රැගෙන සිරිසීවලේ හදන්කෝරු. Apply for UK student visa without IELTS for remarkable discounts. Call a Beck Consultants. රටටත් සියලු ලෝවැසියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිදු කෙරෙන කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්ස හිමියන්ගේ සුගායනයෙන් ජයශ්‍රී මහා ආශිර්වාද බෝධි පූජාව වෙසක් පුන් පොහෝදා සවස 4:30ට සජීවීව කැලණි බෝ සමිඳුන් අභියස සිට ඔබත් නිවසේ බුදු පහන් දල්වා බැති සිතින් එක්වන්න. අවදානම එහෙමමයි. හැබැයි හදවතේ බැඳීමුත් එහෙමමයි. ඕනෑම කෙනෙකුට ගෙදර ඉඳගෙනම රීලෝඩ්. ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ගෙදරම ඉඳගෙන ඩයලොග් රීලෝඩ් ඉන්ටර්නෙට් කාඩ් මයි ඩයලොග් ඇප් හෝ dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව අද පොය දිනේදී සාකච්ඡාවට බඳුන් වෙමින් සිටින්නේ සංගායනා වැඩසටහන තුළින්. ඉතින් පළමු වටේදී අපේ පූජනීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සිහිපත් කරා අනුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නා වූ 9 වන වගන්තිය පිළිබඳව බුද්ධ ධර්මයට බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වයේ ලබා දිය යුතුයි කියලා පනවා තිබෙන්නා වූ ව්‍යවස්ථාපිත තත්වයන් පිළිබඳව. නමුත් නායක ස්වාමීන් වහන්සේ භාෂණීය නිදහස පිළිබඳවත් ආනුක්‍රම ව්‍යවස්ථාවෙන් කතා කරනවා. ඇයි මේ පනත් නිර්මාණය කරලා බෞද්ධයාගේ භාෂණීය නිදහස උල්ලංඝනය කරන්නට සීමා කරන්නට ඔබ වහන්සේලා අනුදැනව දාලා? ඔව් බොහොම හොඳයි. අපි අනුදැනව දාරනව නෙවෙයි මේ. අපි මේ අදාළ කාරණාව සාකච්ඡා කරනවා බුද්ධිමත්ව හැම දිනාටම හිතන්න කල්පනා කරන්න නිගමනයකට එන්න අපි අපේ මේ අදහස් ටික කරුණා කරලා සමාලෝචනය කරලා තේරුම් ගන්න උත්සාහ ගන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඔබතුමා කියන කාරණාව. දැන් 9 වෙනි ව්‍යවස්ථාවෙන් කියනම බුද්ධ ආගම රක්ෂණය කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි කියලා. අන්න මේ ප්‍රශ්නේ භාෂණය පිළිබඳ කතන්දරේ 14 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මානව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එතන තියෙනවා මානව හිමිකම්, එතකොට මූලික මානව මිනිස් අයිතිවාසිකම් සහ භාෂණයේ නිදහස. භාෂණයේ නිදහස තියෙන්න ඕනේ. නිදහස අත්‍යවශ්‍යයි, ඒකේ කිසිම සැකයක් නැහැ. හැබැයි ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා ඔබ ඔබේ නිදහස පාවිච්චි කළ යුත්තේ තවත් කෙනෙකුට කරදරයක් නොවන ආකාරයෙන්. නේ? එහෙම නැතුව නිදහස කියන එක දැන් ධර්මයේ සඳහන් වෙන හැම තැනකම සංවරකම සබ්බත් සංගුතෝ හැම තැනකම සංවර භාවයේ පාලනය අවශ්‍යයි. එහෙම නැතුව පාලනයකින් තොර නිදහසක් කිසිසේත් සමාජානුයෝගී වෙන්නේ නැහැ, සමාජයට යහපතක් වෙන්නේ නැහැ. දැන් ඊටම සරලව ගන්නකො. දැන් පහුගිය දවස්වල නාට්‍යයක් නිර්මාණය කළා රජයේ මාධ්‍යාංශයෙන්. මොකද්ද නාට්‍ය නම? නිර්වස්ත්‍රම් පරමං සුඛං. නිර්වස්ත්‍රම් පරමං සුඛං. තවත් නාට්‍යයක් හරි ගැසුවා තරුවන් සරණයි කියලා. මේ සිද්ධිය අහවුවාම මේ රටේ ධර්මකාමී බෞද්ධ හැම දෙනාගේම සිත් තුළට මොනතරම් වේදනාවක් ඇති වුණාද නේ? බලන්න මේ නිර්වාණම් පරමං සුඛං කියන බෞද්ධයාගේ අති උතුම් ප්‍රාර්ථනාව නේද මේ විකෘති කළේ. ඒතර දැන් සමහරු තර්ක කරනවා මේක තමයි භාෂණ නිදහස. මේක හරිද? එතකොට භාෂණයේ නිදහස තියෙන එක ඇත්ත. නමුත් මේ නිසා සිදුවන මහ විපත අපි තේරුම් ගන්න ඕන. නිදහස තියෙන දැන් අපි කොච්චර නිදහස තිබුණත් දැන් අල්ලපු ගෙදර මනුස්සයට පුළුවන් ද කෑකෝ ගහ සින්දු කියා බජව් දාන්න. දැන් මේ වෙසක් පොයේ දවසේ වුණත් අපට පුළුවන් ද මාහලින් මේ යම් තවත් පිටසකට බාධාවක් වෙන කරදරයක් වෙන වැඩසටහන් කරන්න ඉඩ දෙනවද? ඉඩ දෙන්න පුළුවන්ද?
ඒවා වළක්වන්න නීති රීති තියෙනවා. දැන් පුද්ගල අයිතිවාසිකම් විසින් පොදු අයිතිවාසිකම් උල්ලංඝනය නොවිය යුතුයි. නොවිය යුතුයි. ඒක තමයි සාධාරණ සමාජය. දැන් ඒ එක්කම දැන් බලන්න මේ ඊයේ පෙරේදා එක්තරා චීවරධාරියෙක් මේ චීවරධාරියයි කියලා මම කියන්නේ තිවුරු පෙරවාගෙන බණ කියනවාය කියන මුවාවෙන් මිනිස්සු රවට්ටන ශ්‍රමණ ප්‍රතිරූපකයෝ දැන් පහළ වෙලා ඉන්නවා මේ සමාජයේ. එක පුජ්‍යලයක් කියනවා රහතෙකුයි පිස්සෙකුයි අතර වෙනසක් නැහැ කියලා. ඉතින් බලන්න මේ නිදහස පාවිච්චි කරන හැටි. දැන් තවත් අවස්ථාවක මේ වගේ චීවරධාරියෙක් කියනවා ඉතින් මේක මට සමා වෙන්න ඕන මේක කියන්නේ වීම ගැන මම ඉතාමත් අඩු කළා කියන්නේ භික්ෂූන් ඝාතනය කළ යුතුයි කියලා. මේ චීවරධාරීන් කියන්නේ තවත් තැනක අපිට පේනවා රහතෙකුයි පිස්සෙකුයි එක වගේ. ඒක ඇත්ත වෙන්නත් පුළුවනි. ඒ වගේ අය එහෙම කියන්නේ මේ යුගයේ Taman රහතන්ය කියලා කියා ගන්න අය හැසිරෙන හැටි දැක්කහම නම් ඇත්ත තමයි. ඒ වගේ රහතුන් සහ පිස්සන් අතර කිසිම වෙනසක් නැහැ. අර ඔබවහන්සේගේ මෝඝ පුරුෂ කියලා. ඉතින් මෝඝ පුරුෂයෝ ගිහියන් අතරත් ඉන්නවා, පැවිදි ස්වරූපයෙන් ඉන්න අය අතරත් ඉන්නවා. Taman රහතන්යයි කියගෙන. මේ බලන්න මේ தત્ත්වයේ යටතේ රහත් බව පිළිබඳව අප හැම දෙනා තුළම පැවතුණු උත්තරීතර ගෞරවය අද විනාශයිනේ. දැන් සමහර කෙනෙක් තමයි බුදු වෙලා කියලා. බුදු වෙච්ච ඇත්තෝ ඉන්නවා කියලා තමන් ප්‍රකාශ කරනවා මම බුදු වෙලා කියලා. එතන බුද්ධත්වයේ පිළිබඳව අප තුළ පවත්නා මේ උත්තරීතර ගෞරවය නේද මේ විනාශ වෙන්නේ. එතකොට මේකම නේද මේ පැවිදිකමට වෙලා තියෙන සිවුර අතිශයින්ම කනගාටුදායක ලෙස අවඥාවට භාජනය වෙලා තියෙනවා. බෞද්ධ ප්‍රතිපත්තිය අවඥාවට භාජනය වෙන තැන දක්වා මේ විකෘතිය යනවා. දැන් අපි කියන්නේ අපේ පින්වතුන් තේරුම් ගන්න මෙන්න මේ ආකාරයෙන් ධර්මයේ විකෘති වෙනවා. මේන් සිදුවන හානිය කොච්චරද? තවත් පුජ්‍යලයෝ තවත් මෝඝ පුරුෂයෝ කියනවා බුදුහාඳුරු උපන්නේ ලංකාවේ කියලා. බුදුහාඳුරු උපන්නේ ලංකාවේ කියලා. ඉතාමත් අමනෝජ්ජ මුසාවාද වලින් පිරුණු පොතපත ලියාගෙන ධර්මයේ දන්නේ නැති, විනය දන්නේ නැති, ව්‍යාකරණ දන්නේ නැති, ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ කිසිම දැනීමක් නැති සාමාන්‍ය මිනිස්සු මුලාවට ලක් කරනවා. මුලාවට යොමු කරනවා. ඉතින් මිනිස්සුන්ටත් හරි උද්‍යෝගයක් ඇතිවෙනවා. හරිනේ අපේ පිම්බිම ශ්‍රී ලංකාව පිම්බිම බුදුහාමුදුරු ඉපදිච්ච බිම. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට తాවකාලික බොළඳ ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. නමුත් මේක ධර්මානුකූලද විනයානුකූලද ශාස්ත්‍රානුකූලද මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන එක තමයි මෙවන් ත්‍රිපිටක මණ්ඩලයකින් කරන්නේ. එහෙම නැති තැන මේක අර කියන අපි කියන හැටියට මීහරක් නිදහසක් ක්‍රියාත්මක වීම තුළ ධර්මයට විනාශයක් වෙනවා පමණක් නොව මේ උත්තරීතර සද්ධර්මයේ අනාගත පැවැත්මට බලවත් පහරක් වෙනවා. ඒ නිසා මෙවන් මණ්ඩලයක් අත්‍යවශ්‍යයි. ඊටමත් ඉක්මනින් සම්මත කොට ක්‍රියාත්මක විය යුතුමයි. එහෙනම් අපිට ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ පනත් කෙටුම්පත පනතක් බවට පත්වීමෙන් නික්බිතිව මේ අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීම පන්සල් පාලනය කරන්නට ත්‍රිනිකායක මහා සංඝරත්නය ඉන්නවා. උන්වහන්සේලා විසින් පත් කරන ලද විවිධ මණ්ඩල තිබෙනවා. ඒ තියේදී අමාත්‍යවරයෙක් ගිහියෙක් මැදිහත් වීම පිළිබඳව යම්කිසි චකිතයක් ඇති වෙන්න පුළුවන්. මේ ගිහියා පත් වෙන්නේ කිනම් ආගමකින්ද කිනම් බුද්ධි මට්ටමකින් සිටින කෙනෙක්ද කොයි වගේ දැක්මක් තියෙනවද කියලා අපිට පුරෝකථනය කරන්නට බෑ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එමෙ තර්ජනයක් මේ පනත් කෙටුම්පත නිරීක්ෂණය කරද්දී දැක ගන්න පුළුවන් නේ. ඇත්තෙන්ම මේ පනත පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව අනියත බියකින් කරන චෝදනාවක් තමයි මේ පනත හරහා ඒ විහාරස්ථාන සතු භික්ෂුන් වහන්සේලා සතු දීපල අත්පත් කරගන්න පුළුවන්. ඒ සඳහා අමාත්‍යවරයාට විශාල බලතල පැවරෙනවයි. මේක පැහැදිලි මුසාවක්. අනිත් එක නායකයන් මේ ත්‍රිපිටක ඇමති කෙනෙක් වෙනවයි කියලා කියනවා. ත්‍රිපිටක ඇමති කියන්නේ විශේෂ භාර ඇමති කියලා කියන්නේ බුද්ධ ශාසන විශේෂ භාර අමාත්‍යවරයා. දැනට විහාර දේවාලගම් පනත තියෙනවා. ඒ පනත ක්‍රියාත්මක වෙන්නේත් විශේෂ භාර අමාත්‍යවරයාට. මේ රටේ තියෙන කවර පනතක් වුවත් ඒ විශේෂ භාර අමාත්‍යවරයා යටතේ තමයි පාලනය වෙන්නේ. නමුත් මෙතන රට තුල මතු කරන මිත්‍යාව තමයි මේ පනත හරහා එවන් දේපල පවරා ගන්න පුළුවන් කියන එක. ඕනෑම පනතක ඒ පනතෙන් ක්‍රියාත්මක වෙන මණ්ඩලයකට ඒ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සඳහා යම්කිසි නිශ්චිත කාර්යාලයක් ඒ වගේම වෙනත් භෞතික සම්පත් මේ ආදී දේවල් අවශ්‍ය කරනවා.
ඒවා සඳහා අමාත්‍යවරයාට යම් යම් අවශ්‍යතා පැන නැගිච්ච වෙලාවල මිලදී ගන්න, එහෙම නැත්නම් උකසට ගන්න, එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් රජයේ සතු දෙයක් ලබා ගන්න ඒ සඳහා අයිතිය තියෙනවා. එහෙම නැතුව මේ මෙවන් පනතක් ක්‍රියාත්මක කරන්න බෑ. මේ මණ්ඩලයක් පවත්වාගෙන යන්න මණ්ඩලයේ රැස් වෙන්න අවශ්‍ය අනපනත් ගණනාවක් තියෙනවා. ඒ පනත් අභිබවා ගිහිල්ලා ඒ දේපල පිළිබඳ කතාවක් මේ පනත තුල කිසිසේත්වත් නැහැ. මේ වගේ විවිධ මිත්‍යා මත නිර්මාණය කරන්නේම අපේ නායක හමුදුරු මතක් කළා වගේ මෙවන් පනතක් ක්‍රියාත්මක වීම තුල මේ රට තුල මෙතෙක් නිදහසේ මේ ඒ කියන්නේ වල්බූත නිදහසක් පාවිච්චි කරමින් මේ බුදුදහමේ වටිනා හරපද්ධතීන් ඒ වගේම අපේ සම්ප්‍රදායන් අපේ ඉතිහාසය විකෘති කරමින් විවිධ මතවාද ව්‍යාප්ත කරමින් තමන්ගේ පැවැත්ම හදාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. මේ පිරිසට පැහැදිලි අභියෝගයක් එනවා. මෙවන් පනතකින් තමන්ගේ මේ අරමුණ ඉෂ්ට කරගන්න බෑ. තමන්ගේ පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. මේ වගේ පනතක් තුලින් යම් නීති රීති සම්මත වෙලා යම් වාරණයක් එනකොට මොවුන්ට ලොකු අභියෝගයක් මේක. ඒ නිසා මේ අය තමයි කලබල වෙලා දඟලන්නේ මෙවන් පනතකින් මෙවන් හානියක් වෙනවා, මේ සාසනික දේපොළ නැති වෙනවා. ඒ වගේ එහෙම සාසනික දේපලක් අහිමි කරන්න මං හිතනවා ඒ කිසිදු මේ මණ්ඩලයට වුණාවකුත් නැහැ, අමාත්‍යවරයාට අවශ්‍යතාවයකුත් නැහැ. අමාත්‍යවරයාට එවැනි බලයක් මේකේ පැවරිලත් නැහැ. නිසා ඒක පැහැදිලි මිත්‍යාවක්. මේ පනත තුලින් සැබෑ ලෙසම සිදුවෙන්නේ අපි විසින් අපේ යතිවර පරම්පරාවෙන් අකණ්ඩව පවත්වාගෙන ඒ ත්‍රිපිටකය, නිර්මල ත්‍රිපිටක ධර්මය තවත් ඉදිරි පරම්පරාවට ආරක්ෂා කොට තැබීමක් මිසක වෙනත් ඔය කියන කිසිදු අරමුණක් මේ පනත තුල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මද ඉසිඹුවක් ලබා දෙන්න අප නැවත වරක් මේ දහම් සභාවට පිවිසෙමු. ප්‍රධාන අනුග්‍රහය උකු කටයෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උපරිම රස විඳ ගන්න. අම්මේ මේ බලන්න. මෙයා තේ හදන්නයි යන්නේ. අපි හදන විදිහටම උකු කටයෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න. හරිම උකුයි, හරිම රසයි. වීවා දැම්මනේ. වීවා එකතුණු උකු තේ එකක රස උපරිමයි. උකු කටිය පිරිවීවා තේ එක සුපිරි. මට පේන්නේ පුණ්‍යා ලොකු කතාවක් ලියවුණු පොතක ඉරවුණු චරිතයක්. ඉපදීම යලි යලිත් නොවෙන්නයි අපි වග බලා ගන්නවා. රහතන් වහන්සේලා කියන්නේ හිත දියුණු කරගත්ත අය. ඒත් අපි සාමාන්‍ය මිනිස්සු හාමුදුරුවනේ. පැවිදි නමකට උචිත විදිහට ශාසනේ ඉන්න. පුණ්‍යාට මතක කියලා නෑනේ. සීල රතනගේ ගමන තමන්ගේ පාඩුව යන්න. වියෝදේ නැති තැන වැළපීම් නැහැ. Fly UK for a wide range of universities getting IELTS waived off. Call a BET Consultants. උතුම් වෙසක් පොහෝ දින ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ චිත්ත ඒකාග්‍රතාවට පැමිණිසේක්. ක්ලේශයන් ක්ෂය කොට විරාගීව අමෘත වූද ප්‍රණීත වූද නිර්වාණය යම් ධර්මයක් මගින් ප්‍රත්‍යක්ෂ කළසේක්ද ඒ හා සම වූ අනෙක් ධර්මයක් නැත්තේමය. ඒ සත්‍යානුභාවයෙන් ලෝ සත සුවපත් වෙත්වා. කාලය අවුරුදු මාස දින පැය වශයෙන් වේගයෙන් ගෙවී යනවා. ඔබ වෙනුවෙන් කුමක්ද සිදු කරමින් සිටින්නේ? මේ දහම දක්නට කාලයයි. සදහම් සිතුවිල්ලට බැතිබරදායකත්වය මංචී. සංසාරේ ගිමන නිදිය හැකි එකම මඟ වන්නේ බුද්ධ දර්ශනයයි. සිල් සුවඳින් මුළු ලොව සුවපත් වූ සිරිමත් වෙසගේ අමාමෑණී බුදු පියාණන් උදෙසා පිදෙන හතකී මල් පූජාව. වෙසක් කෙකුළු හෙට රාත්‍රී 10:30ට දෙරණින්.
ප්‍රධාන අනුග්‍රහය. උකු ගතියෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා. තේ එකට එකතු කර උපරිම රස විඳ ගන්න. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතාමතා. කුසලට අප්‍රමාදී වීම නිවනට හේතු වෙනවා. කුසලට ප්‍රමාද වීම මරණයට හේතු වෙනවා. ඒ නිසා කුසලට අප්‍රමාදී වී නිවන් මඟට යොමු වෙනවා. රටත් මුළු ලෝකයත් මෙත් බලයෙන් සුවපත් වේවා. සිරිලකම එක යායක් කරන සබැඳි ජාලයේ පැතුමයි. උකු ගතියෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා. තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න. උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි. තිලොවට තිලක වූ අසමාන සම වූ සම්බුදු පියාණනේ ඔබ පිදුමට බැතියෙන් නිර්මිත බැතිගී දයාව තාරුණ්‍යයේ ලබැඳි හඬ පෞරුෂය සනුක වික්‍රමසිංහගේ දයාබරිත හඬින් පිදෙන මංචි සහ ඩයලොග් බැතිබර දායකත්වයෙන් වෙසක් පුන් පෝදින අවසහයට බැතිගී දයාව ප්‍රධාන අනුග්‍රහය. වංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. රටත් මුළු ලෝකයත් මෙත් බලයෙන් සුවපත් වේවා. Fly UK for a wide range of universities getting IELTS waived off. Call a BEC Consultants. නේත්‍රා දාන පාරමිතාව මේ 26-27 වෙසක් දෙදින පුරාවට සිංහල ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට දන් දෙන බැවින් ගෙදර ඉඳන් ඔබේ ඇස් හා පටක දන් දෙන්න. සිංහල ෆේස්බුක් පිටුවට සැපැමිණෙන්න. අපි තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව විමර්ශනාත්මක සාකච්ඡාවක මහා සංඝරත්නයේ සමගින් නිරත වෙමින් සිටින්නේ. අපට ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන දැන් ඔබ වහන්සේ පරිවේනාධිපති ස්වාමින් වහන්සේ කෙනෙක්. භික්ෂුන් වහන්සේලා රැසක් ජාතියට දායාද කරමින් ඉන්නවා. උන්වහන්සේලා තමයි අපේ අනාගත පරපුරට බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්මය sannivedanaya කරන්නට නියම වී සිටින පිරිස. ඒතර ඔබ වහන්සේලාට පුළුවන් උන්වහන්සේලා දැනුවත් කරන්න පනත් ඕනේ නෑනේ. මේක තමයි නිර්මල පිවිතුරු ධර්මය. මේකයි ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතය මේක. ඉතින් එතනින් වෙන්නේ නැතුව ඇයි මේ කරදහියක් පිළිබඳව විශ්වාසය තියාගෙන ඉන්නේ? ඇත්තටම සංඝ මහත්තයා පිරිවණක් තුල සිදු කරන්නේ නිශ්චිත විෂය නිර්දේශයක් තුල උන්වහන්සේලාට ධර්ම විනය ඇතුළු අනිකුත් ශබ්ද ශාස්ත්‍ර උගන්වන එක. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ ඒ එකී විෂය මාලාවක් තුල පමණක් ලබන දෙයක් නෙමෙයි. අපිට පේනවා අපේ සම්ප්‍රදාය තුල අපි කුඩා කල ඉඳන් අධ්‍යාපනය ලබනකොට අපේ වැඩිහිටි නායක හාමුදුරුවෝ අපේ ගුරු හාමුදුරුවෝ අපට බොහෝ තැන්වල ධර්ම දේශනා කරන්නට ඒ වගේම වෙනත් පිරිත් දේශනා කරන්නට අපේ પરම්පරාගත ඒ සම්ප්‍රදායානුකූල දේශනා ක්‍රම ගැන අපට සමහරලාට ගුවන් විදුලියෙන් අහලා එහෙම නැත්නම් පුවත්පත් වලින් බලලා එහෙම නැත්නම් වෙනත් පොත්පත් වලින් කියවලා ඒ සම්ප්‍රදායන් ඉගෙන ගන්න අපිට යොමු කළා. අපිට ඉස්සර ගුවන් විදුලියේ ධර්ම දේශනාවක් යනකොට අපේ වැඩිහිටි හාමුදුරුවෝ කියනවා ඒව අහන්න. මොකද මේ රටේ ඊටාම සම්භාවනීය හාමුදුරුවෝ තමයි මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. අද මොකද සංඝ මහත්ය දත්තේ? අද මේ විවිධ නාලිකාවල විවිධ මාධ්‍ය ඔස්සේ යන ධර්ම දේශනා අරගෙන විකෘති අදහස් ඉදිරිපත් කරන දේශකයන් වහන්සේලා බහුල වෙලා ඉන්නවා. අපේ සෝබිත නායක හඳුරුගෝ වගේ අද උම්මන්තක පිරිසක් සමහරලාට මේ ධර්ම දේශනා කරන්නේ සිවුර දරාගෙන. ඉතින් එවැනි අයගෙන් මේ හැදෙන වැඩෙන භික්ෂුන් වහන්සේලාට වැරදි ආభాෂයක් දුන්නොත් මොකද වෙන්නේ? ඒක බරපතල ප්‍රශ්නයක්. අද ලොකු අභියෝගයකට පත් වෙලා තියෙනවා භික්ෂු අධ්‍යාපනය. අපි පවත්වන්නට මොකද උන්වහන්සේලා මේ වැරදි සම්ප්‍රදායන් අනුකරණය කරන්න ගියොත් සාසනික වශයෙන් විශාල හානියක්. අන්න ඒ නිසා අපේ භික්ෂු අධ්‍යාපනය පවත්වාගෙන යන්නට සුරක්ෂිත කරගන්නට මෙවැනි පනතක් අතිශයින්ම කාලීන වශයෙන් වැදගත්. මොකද එහෙම නැතුව මේ වැරදි මත සමාජගත කරන පුද්ගලයන්ගේ භික්ෂුන් වහන්සේලාගේ ආభాෂය මේ හැදෙන තරුණ පරපුරට ලැබුණොත් ඒක බරපතල තත්ත්වයක්. අනික අද විශාල වශයෙන් පොත්පත් මුද්‍රණය කරනවා. විවිධ වැරදි මිත්‍යා මත ඊළඟ ධර්මයේ තියෙන ඇතම් වචන ධර්ම සංකල්පනා විකෘති කරනවා. මේ විකෘති මතවාද සමාජගත වීම තුළ භික්ෂු අධ්‍යාපන ලොකු අභියෝගයක් වෙනවා. අන්න ඒ නිසා උන්වහන්සේලා ආරක්ෂා කරගන්න මෙවැනි පනතක් ඉතාමත්ම වැදගත්.
දැන් ඒ වගේම දැන් පිරිවෙනින් අපි විශ්වවිද්‍යාලයට ආවොත් නායක ස්වාමින් වහන්සේ විශ්වවිද්‍යාලයේ කෙරෙන්නා වූ ශාස්ත්‍රීය කටයුතු සඳහා බුද්ධ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාම තියෙන විවෘත දෙයක්. එය පරිශීලනය කරන්නට විමසා බලන්නට ඔප වැටෙන දෙයක් කියලා උන්වහන්සේ අපිට කියා දීලා තියෙනවා. ඉතින් මේ සියල්ලටම මේ කරදහියක් නිසා බාධාවක් වෙනවද? මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් මේ සියල්ල තනුක වීමක්, දියාරු වීමක් වෙනවද අපේ නායක හාමුදුරුවෝ? නෑ සංඝ මහත්තයා, මම ශාස්ත්‍රීය කටයුතු වලම නිරත වෙන හාමුදුරු කෙනෙක් නේ, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හැටියට. ඒ නිසා කොහොමදත් ඒ වගේ දෙයක් වෙනවා නම් මමත් මේකට අනුබල දෙන්නේ නෑනේ. දැන් මේක පැහැදිලිවම තියෙනවා මෙහි බුදුදහම පිළිබඳ අධ්‍යයන කාර්යයන් සඳහා යොදා ගන්නු ලබන ඉගෙනුම් පර්යේෂණ ඉගෙනීම හෝ වෙනත් විද්වත් භාවිතයන් සඳහා මෙහි කිසිදු බාධාවක් නැහැ. මොකද ශාස්ත්‍රීය අධ්‍යයනයකට බාධාවක් නැහැ. ඒවා පාවිච්චි කරගෙන කියන එක ඉතා පැහැදිලිව තියෙනවා. ඔබ වහන්සේට අපිට වගන්තිය කියන්න පුළුවන්ද මේ අධ්‍යයනය කරන කෙනෙක්ට පහසු වෙන හැම? ඔව්, ඇත්තටම මෙහි තියෙන්නේ එක වගන්තිය මම මේ කියවන්නම්. දෙක එක උපවගන්තිය කුමක් සහනානුවද 17 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි හුදෙක් අධ්‍යයන සහ පර්යේෂණ කාර්යයන් සඳහා පමණක් ථේරවාද ත්‍රිපිටකයේ පාලි අටකතා පාලි ටීකා භාවිත කිරීම වරදක් නොවිය යුතුය කියලා පැහැදිලිව තියෙනවා. දැන් ඒ එකම ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් කෙටියෙන් හෝ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් සමාජ මාධ්‍ය වලින් චෝදනාවක් කරනවා අරිහතුන් වහන්සේලා දිවයිනේ තනින් තන පහළ වෙමින් පවතිනවා. උන්වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ මේ එක් අවස්ථාවකදී කියනවනේ පෙර නොවූ ධර්මයක් උන්වහන්සේ දේශනා කරයි කියලා. ඒ වගේ දෙයක් මේ අරිහතුන් වහන්සේලා විසින් දේශනා කිරීමේදී ඒ අය වටේ නිර්මාණය වන පරිවාර සම්පත්තිය දැකලා ඊර්ෂ්‍යා සහගතව මේ වගේ කෙටුම්පතක් ගෙනල්ලා උන්වහන්සේලාව හිර කරන්න, දණ්ඩනයන්ට නතු කරන්න, උසාවි වලට යවන්න, පොලිසිය වලට යවන්න මේ කටයුත්ත කරනවායි කියලා. සංඝ මහත්තයා බුදුහාඳුරු දේශනා කරනවා පතිරූපකෝ මක්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝ සුවන්න චන්නෝ චරන්ති බාලා පරිවාර චන්නා අන්තෝ අසුද්ධා බහිසෝබමානා කියලා. හරියට නිකන් ලස්සනට හදාපු මැටි කුණ්ඩලාභරණ උඩින් රත්තරන් ගාලා වගේ ලෝහඩ්ඩ මාසෝ සුවන්න චන්නෝ කියන්නේ රත්තරන්ගෙන් මේ රත්තරන් වගේ රත්තරන් පාට ගාපු ලෝහ කාසි තියෙන හැබැයි රන් කාසි වගේ පේන ඒ වගේ චරන්ති බාලා පරිවාර චන්නා පිරිවර වට කරගත්තු බාලු අනුවෙන ඉන්නවා අන්තෝ අසුද්ධා බහිසෝබමානා. ඇතුළතින් අපිරිසිදු එහෙත් බහිසෝබමාන පිටතට බොහොම සෝබමාන අය. ඉතින් මේ වගේ චරිත අද සමාජය ඇතුලේ Taman රහතුන් යයි කියාගෙන කටයුතු කරනවා. ඉතින් ඒක අපි දකිනවා. ඉතින් ඒ වගේ උදවියට අපි ඇත්ත වශයෙන්ම අපිට ඊර්ෂ්‍යාවක් නැහැ. හැබැයි උනාට අපිට තියෙනවා විශාල සංවේගයක්, ධර්ම සංවේගයක්. මේ ධර්මයේ විනාශ වීමට මේ යන ගමන ඉක්මන් වෙනවා. අපි ඉන්න කාලය ඇතුළෙම අපි මේ ධර්මයේ දැක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට තියෙන අපිට නොහැරිය හැකි වගකීම් අපි ඉටු නොකරනවද කියන හැඟීම තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ කටයුත්තට ඉදිරිපත් වෙලා ඉන්නේ. මෙතනදී අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ඔය ඊර්ෂ්‍යා එහෙමත් නැත්නම් ඔවුන්ගේ පිරිස වටවීම පිළිබඳව දැකලා ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යා පරවශව කල්පනා කරනවාය කියන සිතුවිල්ල හුදෙක් බොළඳ සිතුවිල්ලක්. බුදුරජාණන් වහන්සේටත් මේ වගේ චෝදනාවක් එල්ල වුණා එක වෙලාවක ඔබට මතක ඇති. ඒ කියන්නේ අපිට එල්ල වෙන චෝදනාව බුදුන්ට එල්ල වෙන චෝදනාව ආසම කරනවා නෙමෙයි. බුදුන්ට එල්ල වෙන චෝදනාව බුදුන්ට එල්ල වෙච්ච එකක්. මේක අපිට එල්ල වෙනවා නම් වෙනම එකක්. එතකොට මම කියන්නේ සුණක්කත්ත කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ සුණක්කත්ත හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා කෝරක්කත්තිය කියලා තාපසයෙක් ඉන්නවා. මේ තාපසයා බිම දාපු ආහාර මුඛේ නේව කහදති. දන ගහගෙන කටින්ම කනවා. අතින් අල්ලන්නෙම නැතුව. මෙයා නම් රහතෙක් හෝ රහත් මගට පිළිපන් කෙනෙක් විය යුතුය. කවුද කියන්නේ මේ කොරක්කත්තිය ගැන සුණක්කත්ත හාමුදුරු බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරෝ මේ වෙලාව අහනවා තමුන්වහන්සේ මගේ ශ්‍රාවකෙක්ද? ඔබ වහන්සේ මගේ ශ්‍රාවකෙක් කියලා ඔබ වහන්සේට තවදුරටත් පෙනී හිටින්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී සුණක්කත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ අරහන්තස්ස මච්චරායසේ ඔබ වහන්සේට රහතන් වහන්සේලා ගැන ඊර්ෂ්‍යායිද කියලා. ඉතින් සංඝමහත් අහපු ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ එච්චර තමයි. තව කවරනම් කතාවද නේ ස්වාමීන් වහන්සේ. දැන් අපිට බුද්ධ ධර්මය කිව්වහම බුද්ධ ශාසනය කිව්වහම නිවිසන් හුනුසයක් දැකෙන්නේ. ඒ පාරිභාෂිත වචනමාලාව පවා අපේ ස්වාමින් වහන්සේ ඇහුණත් ගතට සිතට නිවිසන සුණු ගතියක් දැනෙන්නේ. නමුත් දැන් මේ පනතත් එක්ක මේ ත්‍රිපිටක පොලිසි, ත්‍රිපිටක උසාවි, ඇයි මේ කටෝර දේවල් අපේ ධර්මයත් එක්ක මේක කොහොමද සමීකරණය වෙන්නේ අපේ හාමුදුරුවෝ? ඇත්තම සංඝ මහත්ම අපේ ථේරවාද සම්ප්‍රදායට අනුව යම් ධර්මයක් විශ්ලේෂණය කර ගැනීමේදී ඒකට අපේ ක්‍රමවේදයක් තිබුණා.
එදා මහා විහාරය තුලදී යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් විසින් වැරදි වචනයක් ප්‍රකාශ කළොත්, වැරදි දේශනාවක් කළොත්, ඒ දේශනය පිළිබඳව සංඝයා අතර සාකච්ඡාවක් ඇති වුණා සහ ඔහුගේ ආචාර්ය පරම්පරාව ආදී හොයලා ඒ කාරණාව නිවැරදි කරන්නට අපේ ථේරවාද සංඝයා කටයුතු කළා. ඉතින් මෙතනත් සිද්ධ වෙන්නේ ඇත්තටම මේ සංඝයා අතර සිදුවන කටයුත්තක්. ඒ වගේම තමයි මේ ශාසනයේ සිව්වණක් පිරිසගේ නියෝජනයක් නිසා බොහොම දැනුගත් ගිහි කීප දෙනෙකුත් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා. නැතිනම් මේ මණ්ඩලය සඳහා සහසම්බන්ධ වෙනවා. නමුත් පොදුවේ තීරණ ගනු ලබන්නේ නිර්දේශ සපයන්නේ සංඝ රත්නය. ඉතින් ඇයි කෙනෙකුට බැරි මේක මේ සංඝයාගේ තීරණයක් විදිහට දැන් අපේ තියෙන සාම්ප්‍රදායික තීරණය ඔස්සේ නම් ඒ විදිහට මේක අර්ථ දක්වන්න බැරි ඇයි? නමුත් මෙන්න මේක තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ. මේක සමාජය තුළ ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔවුන්ට වෙන මේකෙන් වෙන හානිය වළක්වා ගන්නට ඔවුන් කරන උපක්‍රමයක් තමයි, ධර්මයේ විකෘති කරන කණ්ඩායම් කරන උපක්‍රමයක් තමයි මේක මිනිසුන් අතර හාස්‍යයට ලක් කිරීම සඳහා ත්‍රිපිටක ඇමති කෙනෙක් පත් කරනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් මේකේ කොහෙවත් ත්‍රිපිටක ඇමති කෙනෙක් කතාවක් නැහැ. එතකොට ත්‍රිපිටක පොලිසියක් පත් කරනවා. මේකේ පොලිසි කොහෙවත් නැහැ. එතකොට මේකේ ත්‍රිපිටක උසාවියක් කියන ත්‍රිපිටක උසාවි කොහෙවත් මේක අස්සේ නැහැ. එතකොට මේ සංඝයාගේ මණ්ඩලයක් මගින් විශ්ලේෂණය කරනවා. දැන් සංඝ මහත්මයා මේක අපි කොහොමද වෙන්නේ කියන එක හරියට තීරණය කර ගැනීම ඉතාම වැදගත්. යම්කිසි කෙනෙක් ධර්මයක් පිළිබඳව විකෘති කිරීමක් කරනවා නම් ඒ පිළිබඳව ගිහිල්ලා අපිට පුළුවන් කමක් නැහැ පොලිසිවලට ගිහිල්ලා පැමිණිලි කරන්නට. පොලිසිවල පැමිණිලි කිරීමක් නෙමෙයි මේ පනතෙන් සිද්ධ වෙන්නේ. මේ පනතෙන් සිද්ධ වෙන්නේ යම්කිසි ධර්ම විකෘතියක් සිද්ධ වෙනවා නම් යම් තැනක ඒක ඇවිල්ලා මේ මණ්ඩලයට දැනුවත් කිරීමක් කරනවා. කෙනෙක් පැමිණිල්ලක් කරන මේ මණ්ඩලයට මේ භික්ෂුන් වහන්සේ හෝ මේ අදාළ පුද්ගලයා ධර්ම විකෘති කරනවා කියලා. අන්න ඒ මණ්ඩලය සහ තවත් අවශ්‍ය නම් ඒ සඳහා ලංකාවේ ඉන්න ප්‍රවීණ ඉතාමත් ධර්ම විනයදර භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන මේ මණ්ඩලය මේ ගැන පරේක්ෂණයක් කරනවා. මේ ඔහුවත් ගෙන්නලා ප්‍රශ්න කරලා ඔබේ මතය කියන්න, ඔබ මෙහෙම කියලා තියෙනවා, ඔබ වීඩියෝ සාධක සහිතව ඒ කාරණාව විශ්ලේෂණය කරගන්නවා. එතනදී ඔවුන් තීරණය කරනවා මේක කොහොමද මොහු කියලා තියෙන්නේ කියලා. එතකොට ඒ කාරණාව විමසනකොට එයා කියනවා නම් නෑ මේක මට වැරදීමක් උනේ කියලා. එයාට විරුද්ධව ධර්ම විකෘතියක් හැටියට නඩු පවරන්න බෑ. මොකද ඔහුගේ ප්‍රකාශනයත් මේකට ඇතුළත් වෙනවා. ඔහු පිළිගන්නවා නම් ඔහු වරදක් සිද්ධ කළා කියලා. එතනින් එහාට මේක විකෘතියක් කොට දක්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මෙතනදී මේ මණ්ඩලයේ ඉදිරියේ ඔහු තවදුරටත් ඒ මතය තුලම ඉන්නවා නම් ඊට පස්සේ නැවතත් මේ මණ්ඩලය මගින් මොකද කරන්නේ? නිර්දේශ සපයනවා මේ කෙනා ථේරවාද සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව මේ ධර්මයේ විනාශ කිරීම පිණිස මෙබඳු කටයුතු කරනවා කියලා. භික්ෂුන් වහන්සේලාගේ මණ්ඩලයෙන් දෙන්නේ නිර්දේශය විතරයි. එතනින් පස්සේ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරල්වරයෙක් ඉන්නවා. ඔහු තමයි නඩු පැවරීම නීතිපතිවරයා හරහා සිද්ධ කරන්නේ. දැන් කාටවත් ගිහි කෙනෙකුට හාමුදුරු කෙනෙකුගෙන් පරිගන්න හිතුණා කියලා ගිහිල්ලා පොලිසියක නඩුවක් දාලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ මණ්ඩලයේ නිවැරදි ධර්ම විනිශ්චයට අනුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ප්‍රධානම කාරණය තමයි මේ මණ්ඩලයෙන් ලබා දෙන ථේරවාද සම්ප්‍රදායට අනුකූලව ලබා දෙන මේ නිර්දේශ අවසානාත්මක වෙනවා. ඒ කියන්නේ උසාවි වලට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ Tamanට අවශ්‍ය විදියට ධර්මයේ අර්ථකථනය කරන්න. ධර්මයේ පිළිබඳ තියෙන සියලුම තීරණය තමයි මේ මණ්ඩලයෙන් ලබා දෙන්නේ ථේරවාද සම්ප්‍රදායට අනුකූලව. ඉතින් එතනින් එහාට අපිට සංඝයා හැටියට දඬුවම් පමුණවන්න බෑ. අපි කරන්නේ නිර්දේශ සැපයීම විතරයි. එතනින් එහාට දඬුවම් පැමිණවීම කරන්නේ පාලන තන්ත්‍රය නැතිනම් රාජ්‍ය නීතිය මගින් කරන්නේ. ඒ රාජ්‍ය නීතිය හැමදාම ඉතිහාසයේ ඉඳලම ශාසන සංරක්ෂණය සඳහා අපේ ඉතිහාසය තුල පෙනී ඉඳලා තියෙනවා. අජාසත් රජුරෝ කියනෝනේ තුම්හාකම් ධම්මචක්කම් මයිහං ආනාචක්කම්. ඔබ වහන්සේලා ධර්ම චක්‍රයේ ගේන්න මගේ ආනාචක්‍රය කියලා. ධර්ම චක්‍රය සහ ආනාචක්‍රය කියන චක්‍ර දෙකෙන් මේ ශාසනය අනසක සහ ධම්සක කියන මේ සකවල් දෙකෙන් මේ ශාසනය නැමැති මේ රතය ඉදිරියට අරගෙන යන එකයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඇතෙන්ම මුළු තුන්ලොවක් සනහාලු බුද්ධ භාෂිතය සුරක්ෂිත කිරීම සඳහා වර්තමාන සංඝ පරපුරේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නට අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙහි වැඩම කොට වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේට අස්ගිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද නායක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට එවැගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට
ලබුණුරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට සමස්ත ලංකාවාසී බොදුනුවන්ගේ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමා සිටිනවා. ඉතින් අපේ අනාගත පරපුරට දිය හැකි මහඟු දායාදය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අප උදක්ම විශ්වාස කරන බැවින් ඒ සුරක්ෂිත කර ගැනීමට අද වෙසක් පුන් පොහෝ දිනේදී අපි අදිටන් කරගනිමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.